දැන් දරුවනේ හොඳට තේරුම් ගන්න අපි තව ගානක් හදනවනේ. මන් නිරන්තරයෙන්ම කියන දේ තමයි පුතේ දරුවෝ තුල යාළුවොත් එක්ක කතා කර ඉන්නකොට ගොඩාක් ගුරුවරුන්ගේ වීඩියෝ බලද්දිම ඇතිවෙන එක සංකල්පයක් තමයි කලබලය. පැහැදිලිද? ඒ කලබලය පුතේ සාර්ථකත්වයට මාවතක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඔයා තමන් තුලින්ම තමන්ව දකින්න උත්සාහ කරන්නකෝ. පැහැදිලිද? එකක් තමයි බලන්න ඒ තුනක් ගන්න දරුවෙක් පම්පෝරි ගහන්නේ නැහැ පුතේ. පුරාජේරු කියවන්නේ නැහැ. තේරුණාද? එයා තමන් තුලින් තමන් දකින්න දරුවෙක්. හොඳට හොයලා බලන්නකෝ මේ උදාහරණ නැද්ද කියලා. එයා හැම වෙලෙම බලනවා තමන්ට මේ පාඩම කලින් පුළුවන් වුණාද? බැයි නම් එයා දකිනවා මෙහෙම කරගෙන යද්දි එයාට ඒ පාඩමේ ගණන් දැන් තනියම පුළුවන්ද? පැහැදිලිද? ඊළඟට බලනවා විභාග ගණන් ටික පුළුවන්ද? ඒ විභාග ගණන් ටික පුළුවන් වීමත් මදි. ඒ විභාග ගණන් වගේ තියෙන තව ගණන් හදන්න පුළුවන්ද? පැහැදිලිද? එහෙම තමන් තුලින් තමන් දකිද්දී අතීතයේ තමන් හිටපු තැනට වඩා වර්තමානයේ තමන් ඉන්න තැන ගැන එයාට සතුටුයි නම් එයා දියුණු වෙලා. පැහැදිලිද? හිතන්න දරුවෙක් ගණන් හදලම නෑ. ඉතිහාසයේ පුලාම ඌ පිස්සුනටලා තියෙනවා. එතකොට ඌට මේ වීඩියෝ එකක් බලපු පමණින් සියලුම සුළු කිරීම හැම තේරෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් බැහැනේ. එහෙනම් ඉතින් අවසාන මාස 3 වැඩ කරලා ඒ තුනක් ගන්න පුළුවන් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ පුතේ. තේරුණාද වෙනස? ඒ නිසා මේකට මාස 6-7ක් දුක් විඳින්න ඕනේ, කැප වෙන්න ඕනේ. ඒ කැප වෙන්න පුතේ හිතන්න පැය 24ක් තියෙන දවසේ විෂයන් 3ම දවසට කරත් එක විෂයකට අවම කාලයේ පැය 4ක්වත් වෙන් කරන්න ඕනේ. එතකොට විෂයන් 3ට පැය 12ක්වත් වෙන් කරලා නේ කියන්නේ දවසෙන් භාගයක්වත් මහන්සි වෙලානේ. එහෙමවත් මහන්සි වෙන්නේ නැතුව දවසට පැය 2ක් කරලා දැන් නම් කම්මැලි. තව පැයක් කරනවා දැන් කම්මැලි. එහෙම නිකන් පැය 6ක් විතර වැඩ කරලා ඔයා හිතනවද ලොකු සාර්ථකත්වයකට යන්න පුළුවන් කියලා? කවුරු හරි කෙනෙක් උදාහරණ ගුරුවරයෙක් වුණත් කියයි ඔයාට යම් තැනකට යන්න පුළුවන් වෙයි කියලා. මම නම් හැබැයි වචනකින්වත් ඒකට අනුබල දෙන්නේ නැහැ. එහෙම යන්න බෑ පුතේ. පැහැදිලි. එහෙම තැනකට යන්න බෑ. තැනකට යම් දරුවෙක් ගිහිල්ලා ඉන්නවා නම් සාර්ථක වෙලා තියෙනවා නම් එයා ඒ දෙයට කැප වෙන්න ඕනේ. ඒ කැපවීම පුදුමාකාර කැපවීමක් වෙන්න ඕනේ. හැබැයි ඒ කැපවීම ලෝකයට පේන්න කරන කැපවීමක් නොවෙන්න ඕනේ. ඔයා පාඩම් කරන්නේ gedara මිනිස්සුන්ට පේන්න විතරයි. වැඩක් තියනවද? වැඩක් නැහැ. ඔයා කැප වෙන්නේ යාළුවන්ට ඉස්සරහට ගිහලා පම්පෝරි ගහන්න. වැඩක් තියනවද? නැහැ. ඊම නෙමෙයි තමන් දකින්න, තමන් තුල අරමුණ තියාගන්න. මම මේ මහන්සි වෙන්නේ මේ තැනට යන්න. මට මේ තැනට ගිහිල්ලා තමයි නතර වෙන්න ඕනේ. මම ඒ තුනක් ගන්න ඕනේ. මට කැම්පස් එකකට යන්න ඕනේ. ගිහිල්ලා මේ වෙනස දකින්න ඕනේ. මේ කොරෝනා කාලේ මට වෙන කිසි දෙයක් කරන්න බෑ. එහෙනම් කරන්න තියෙන එකම දේ මේක නම් මම මේ දේ කරනවා. මේ දේ තමයි මට සාර්ථක වෙන්නේ. එහෙම හිතන්න. පුතේ ගේම් එකක් ගහන්න ඇබ්බැහි වුණොත් ඒ ගේම් එක විසින් ඔයා පොළඹවන්නේ අද පැයක් සෙල්ලම් කරොත් හෙට පැය දෙකක් සෙල්ලම් කරන්න. හෙට පැය දෙකක් කරොත් අනිත් පැය දෙකමාරක්වත් සෙල්ලම් කරන්න ඔයාටම හිතෙනවා. ඒක ඒ ස්වභාවය. හැබැයි ඔයා අද පැය දෙකක් වැඩ කරපු පමණින් ඔයාට හෙට හිතෙන්නේ පැයක් කරන්න. මේක අනිත් පැත්ත. අරක වෙන විදිහකට මේක වෙන විදිහකට. ඒ නිසා මේක හැම වෙලෙම ස්ලෝ වෙන වැඩක්. දැන් අද පැය දෙකක් අමාරුවෙන් කරාම හෙට පැය දෙකක්වත් ඉන්න වාට හිතෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද එක ගානක් හැදුවොත් ඒ ගැන පුදුම විදිහට සතුටු වෙන්න. ෂේ මරු මං මේ ගාන හැදුවා. ඒ විදිහට පුදුම විදිහට සතුටු වෙන්න. ඒ සතුටු වීම තුල ඔයාට පුළුවන් සමහරට හෙටත් පැය දෙකක් වැඩ කරන්න. දැන් සව කෙනෙක් හිතනවා ෂේ මේ පොඩි ගානක් මේ වැඩක් නැහැ මේවා. මොනවටද මේ? එහෙම හිතන කෙනා හැම වෙලෙම මනස තුලින් කම්මැලි වෙලා තියෙනවා. එයා හෙට පැය දෙකක් වැඩ කරන්නෙත් නැහැ. එයා දිහා හොඳට බලන් ඉන්න. එයා හොඳ ප්‍රතිඵලයකට යන්නෙත් නැහැ. හැබැයි ප්‍රතිඵල එන දවස දක්වාම එයාගේ එක දෙයක් තියෙනවා. මොකද පම්පෝරි ගැහිම. එයා පුරාජේරුව කිය එනවා ප්‍රතිඵල එන දවසට එනකන්. එන දවසේ තමයි දන්නේ කෙලවිලා කියලා. එහෙම වෙන්න එපා. නිහඬ අහිංසක චරිතයක් වෙන්න. හැබැයි මේ නිහඬ අහිංසක චරිතය හැම වෙලෙම වැඩ කරනවා. කවදා හරි කැම්පස් ගිය දවසට ඔන්න FB එක පුරා රංගපෑවට කමක් නැහැ මම කැම්පස්. එතක කෝනේ නෑ. එතෙන් අහිංසක පාඩු චරිතය නිදහසේ ඉන්න චරිතයක් වෙන උන්ට වැඩ කරා. හැබැයි පම්පෝරි පුරාජේරු එතෙක් නෑ. හරි. අපි තව ගානක් දීලා තියෙනවා පුතා. මේ ගාන ලියා ගන්න. ලියාගෙන වීඩියෝ එක නතර කරන්න. තනියම ගාන හදන්න පුතේ. ඔයාට අනිවාර්යයෙන්ම මේ ගාන තනියම හදන්න පුළුවන්. මොකද්ද ගාන පුතේ? ABCD සමාන්ත්‍රාශ්‍රයකි කලින් හැදුවේ සමාන්ත්‍රාශ්‍රයක්. එහි DC හි මධ්‍ය ලක්ෂයේ E වේ. ඔන්න එක පාදයක් E මධ්‍ය ලක්ෂයේ E BC හි මධ්‍ය ලක්ෂයේ F කියපු ගමන් හිතේ චිත්‍රයක් ඇඳලා තියෙන්න ඕන. මෙතෙන්ට එනකොට දැන් හිත තුල චිත්‍රය නිර්මාණය වෙලා තියෙන්න ඕන. රූපේ නිර්මාණය වෙලා තියෙන්න ඕන පුතේ. AE කියන්නේ මේ අතට DF මේ අතට ඡේදනය වන අයුරු පහදන්න
කියලා කියනවා. හරි සරල ගානක්. ඔබ ඉතින් හැම එකටම කියයි සරල ගණන් කියලානේ. එහෙමනේ. මම කියන්නේ හැම එකම සරල ගණන් කියලා. ඇත්ත. හරියට අපි හිතුවොත් සියලුම ගණන් සරල ගණන්. ඒ නිසා පුතා වීඩියෝ එක නතර කරන්න. තනියම ගාන ඔයාලට අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි මේ ගාන හදන්න උත්සාහ කරමු. දැන් ඔයාලට මේ ගාන හදද්දී අර මම කලින් පැහැදිලි කරපු දේවල් ආයෙ නිකන් එන්න ඕන සට ගාලා එන්න ඕනේ. දැන් තේරෙන්න ඕනේ. හරි. එහෙනම් මේ වගේ ගානක් හදද්දී පුතේ අපි දෛශික ටික දාගන්න ඕන නම් කරගමු. ඔන්න මං කලින් විදිහටම AB දෛශිකය සමානයි සිම්පල් A දෛශිකය කියලා. ඒ කියන්නේ මෙන්න මේක සිම්පල් A දෛශිකය. ඊළඟ එක AD දෛශිකය සමානයි සිම්පල් B දෛශිකය. ඊයයි ගනිමු. මෙන්න මේ දෛශික දෙක නම් කරා. එහෙනම් මේක තමයි B දෛශිකය. පැහැදිලිද? මේ දෛශික දෙක නම් කරලා ඉවරලා මගේ දරුවන්ට මං කිව්වා මතකද පුතේ මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය මේක. මේ පාදයේ මධ්‍ය ලක්ෂය මේක. ඒ විදිහට ලබා ගන්න පුළුවන් ඊළඟ ඔක්කොම ප්‍රතිඵල ටිකත් ලබා ගමු. ලියන්න උමනහ නැහැ. තේරෙනවද? ලියන්න ගියාම කාලය යනවනේ. මම ලියන්නේ හැමෝටම තේරෙන්නේ නැහැ. හරි. මේ දෛශිකයට සමාන්තරයි මේක. ඒකෙන් භාගයක් මේක නිසා පුතා මේ දෛශිකයේ එහෙනම් භාගයක් B දෛශිකය. මේකත් භාගයක් B දෛශිකය. එලෙසම මගේ දරුවන්ට මේක A දෛශිකය නිසා මේක A දෛශිකය. එහෙනම් මේක භාගයක් A දෛශිකය. මේක භාගයක් A දෛශිකය. ඔන්න ලිව්වා. හරි. පොදුවේ ඔයාලට තේරුම් ගන්න මම ඒ ආපු උත්තර ටිකත් මෙතනින් ලියන්නම්කෝ. B F දෛශිකය සමානයි F C දෛශිකය සමානයි භාගයක් B දෛශිකය. ඊළඟ එක D E දෛශිකය සමානයි E C දෛශිකය සමානයි භාගයක් A දෛශිකය. පැහැදිලිද? මේක තමයි අපි ලබාගත් කාරණය. ඒ ඔස්සේ අපිට මේ ප්‍රතිඵල දෙක ලබා ගන්නත් පුළුවන් වුණා. හරි. A B C D E F අලුතෙන් සංකේතයක් දාගමු මේක G කියලා. දැන් මට කියන්න මේකට උත්තරේ හොයන ඔයාලා පුතේ එහෙනම් මේ ගාන කල්පනා කරන හිතන රටාව මොකද්ද? කලින් කියලා දුන්න එකත් එක ගලප බලන්න. පළවෙනි කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මෙන්න මේ රේඛාව හොයනවා. ඒ රේඛාවේ නිරූපිත දෛශිකය හොයනවා. ඊළඟ කෙනා මේ රේඛාවෙන් නිරූපිත දෛශිකය හොයලා ඒ දෛශිකය ඇසුරින් ඕනනම් මේ දෛශිකය හොයන්න පුළුවන්, මේ දෛශිකය හොයන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟට මේ රේඛාවෙන් නිරූපිත දෛශිකය හොයනවා. ඒ දෛශිකය ඇසුරින් මේ දෛශිකය හොයන්නත් පුළුවන්, මේ දෛශිකය හොයන්නත් පුළුවන්. මේ දෛශිකය හොයනවා ඒ ඇසුරින් මේක හෝ මේක ගන්නවා. මේ දෛශිකය ගන්නවා ඒක ඇසුරින් මේක හෝ මේක ගන්නවා. ඊළඟට ඒ ලබාගත් දෛශික දෙක අතර සම්බන්ධයක් හොයන්න ඕන නේද? ඒ නිසා මට පහසුයි මෙන්න මේකෙන් මෙයාව ගත්තා. මෙන්න මෙයාගෙන් මෙයාව ගත්තා. මෙයයි ගත්තොත් උන් දෙන්න ඉන්නව නේද මේ ත්‍රිකෝණයෙන්. එහෙනම් මේ ත්‍රිකෝණයෙන් අපිට දෛශික අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. ඔන්න එක විදිහක්. තව විදිහක් මේ රේඛාවෙන් මේක ගන්නවා. මේ රේඛාවෙන් මේක ගන්නවා. මේ දෛශිකයයි මේ දෛශිකයයි ඉන්නව නේද මේ ත්‍රිකෝණේ. එහෙනම් ඒ දෙන්න අතර සම්බන්ධයක් එතනින් ගොඩනග ගන්න පුළුවන්. තව විදිහකට මේ රේඛාවෙන් මේක ගන්නවා. මේ රේඛාවෙන් මේක ගන්නවා. මෙයා සහ මෙයා ඉන්නව නේද මෙන්න මේ රූපය තුල. මෙන්න මේ රූපයේ භාවිතයෙන් දෛශික අතර සම්බන්ධයක් ගන්නවා. ඔය විදිහේ ඕන සෙල්ලමක් දාන්න පුළුවන් නේ. බලන්නකො එහෙම කිව්වම හරි සරල ඔයාලගේ හිතට යනවනේ මේ කරන්නේ මොකද්ද කියලා. ඒ නිසා හැමෝටම තේරුම් යන්න මම මේ රේඛාවෙන් මෙයාව ගන්නවා, මේ රේඛාවෙන් මෙයාව ගන්නවා, මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගනවා. පැහැදිලිනේ? ඔන්න කරන දේ. හරි මම විස්තර ඇතුව ලියලියා හදන්නම්. AE සොයමු. AE දෛශිකය සොයමු. AE දෛශිකය කියන්නේ මොකද්ද? AE දෛශිකය කියන්නේ පුතේ මම ලියන්නම්. AE දෛශිකය සමානයි A වල ඉඳන් D ට ගියා, D වල ඉඳන් E ට ආවා. A වල ඉඳන් D ට යනවා කියන්නේ පුතේ B දෛශිකය. ධන
D වල ඉඳන් ඊට යනවා කියන්නේ භාගයක් A දෛශිකය. බලන්නකො මේවා ලියද්දී අර රූප සටහන තුල අර දෛශික නම් කර ගැනීමේ තියෙන වටිනාකම ඊටාම ඉක්මනින් අපිට මේ උත්තර හොයන්න පුළුවන් වෙනවා පුතේ එතකොට. ඒකනේ අපි කරන දේවල්ම ඔයාට කරන්න කියන්නේ බය නැතුව. අපි අප වෙන්නේ ඒකනේ අපේ ක්‍රමවේද වලට හරි කියලා. ඊළඟට මම ඒකෙන් කිව්ව විදිහට AE රේඛාව ඇසුරින් කවුරු හොයනවද? AG දෛශිකයේ සොයනවා. කවුද හොයන්නේ? AG දෛශිකය. මේ AG කියන දෛශිකයේ තියෙන්නේ පුතේ AE රේඛාව තුල නිසා අපිට අර ලක්ෂ තුනක් ඒකරේඛීය වීම තියරිය භාවිතා කරන්න වෙනවා මතකද මං කිව්වා. එහෙනම් AG දෛශිකය සමානයි මොකක් හෝ නියතයක් වතාවක් AE දෛශිකය කියලා ගමු. මේකේ ඇල්ෆා කියන්නේ අදිශයක් නැත්තම් නියතයක්. පැහැදිලිද? කරපු දේ තේරෙනවද? හරි. උදාහරණයකට ඇල්ෆා කියන එක්කෙනා තුනෙන් එක આવොත් මොකද? ඇල්ෆා කියන එක්කෙනා තුනෙන් එක આવොත් මොකද? AE රේඛාව කොටස් තුනකට බෙදලා ඒකෙන් එක කොටසක් ගත්තාම තමයි AG එන්නේ. ඇල්ෆාට තුනෙන් දෙක આવොත් ඒකේ තේරුම මොකද්ද? AE කියන රේඛාව කොටස් තුනකට බෙදනවා ඒකෙන් කොටස් දෙකක් ගත්තොත් ඒ කොටස් දෙවෙනි එකේ කෙලවර තමයි G ලක්ෂය. ඒ කියන්නේ AG. ඔය වගේ තරකයක් නේද මේ තියෙන්නේ? හරි. එතකොට ඇල්ෆා කියන්නේ අපි අතින් දාගත් එකක් ඒකේ යගේ අපි දන්නේ නැහැ. ඒ නිසා AG දෛශිකයේ සමානයි ඇල්ෆා වතාවක් AE B දෛශිකයේ ධන භාගයක් A දෛශිකය. ඔන්න සුපුරුදු විදිහට AG දෛශිකය හෙව්වා. මගේ පුතාලට දැන් මේක අමාරු වෙන්න බෑ. අපි මේක හදනට කලින් පැහැදිලි කරලා තියෙනවා. හොඳට තේරුම් ගන්න. දැන් මේක හොයලා ඉවරයි නා. මොකද්ද මේ හෙව්වේ? AE දෛශිකයේ ඇසුරින් AG දෛශිකයේ හෙව්වා. මොකද්ද කළේ? AE දෛශිකයේ ඇසුරින් AG දෛශිකයේ හෙව්වා. හා ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඊළඟට කරන්න ඕනේ පුතේ එහෙනම් අපි DF දෛශිකය හොයමු. මොකද්ද DF දෛශිකය? සොයමු. DF දෛශිකය. DF දෛශිකය කියන එක්කෙනාට එන්නකෝ රූප සටහනට. එන්නකෝ රූප සටහනට. DF දෛශිකය කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකයනේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය දැන් අපිට ඔයාගේ ඇහැ යන්නෙම මෙතන ඉඳන් මෙතෙන්ට ආවා මෙතන ඉඳන් මෙතෙන්ට ආවා මෙතන ඉඳන් මෙතෙන්ට ආවා කියන එකනේ. ඇයි ඔයාගේ හිත කියන්නේ එහෙම? ඇයි මේ රූපේනේ පැහැදිලිව තේරෙන්නේ? එහෙම කෙනෙක්ට DF දෛශිකය සමානයි D වල ඉඳන් Aට ආවා A වල ඉඳන් Bට ආවා B වල ඉඳන් Fට ගියා කියලා ලියන්නත් පුළුවන්. තව කෙනෙක්ට DF දෛශිකයේ පුතේ D වල ඉඳන් Cට ආවා C වල ඉඳන් Fට ආවා කියලා ලියන්නත් පුළුවන්. අර බලන්න එහෙම හිතන්නත් පුළුවන්. හා මම ඒ විදිහට ලියන්න DF දෛශිකය. එහෙනම් DF දෛශිකය සමානයි DF දෛශිකය සමානයි D වල ඉඳන් Cට යනවා C වල ඉඳන් Fට යනවා. කොහොමනේ? හරි. DC දෛශිකය කියන්නේ A දෛශිකය ධන CF දෛශිකය කියන්නේ අනිත් පැත්තටනේ. ඒ නිසා ඒක භාගයක් B දෛශිකය නෙමෙයි පුතේ. අනිත් පැත්තට නිසා ඍණ භාගයක් B දෛශිකය. බලන්නකෝ දරුවනේ අර රූප සටහන තුල දෛශික නම් කර ගැනීමෙන් අපිට පහසුවෙන් මෙතෙන්ට ඒක යොදන්න පුළුවන්. තේරුණා නේද? ඒකනේ ගානක් පටන් ගද්දි අලුත් කොලයක ලස්සන පිරිසුදු ඉහළින්ම පටන් ගත්තාම රූපේ නිරවුල්. අනිත් එක රූපේ අඳිද්දි බොහොම පොඩි රූප සටහන් අඳින්න එපා. පොඩි රූප සටහනක පුතේ ඔය සියලුම දත්ත ලකුණු කරගන්න බෑ. ඊළඟට ගණිතයට හුරු වෙන දරුවෝ ඔය වගේ ඉරි කෑලි ගහද්දි අඩි රූල නැතුව ඉරි ගහන්නත් එපා. ඒවත් පැටලෙනවනේ. තාම හුරු වෙන දරුවෝනේ. හුරු නම් පස්සේ පුතේ ඔය ඔච්චර බහුබූත කරන්න ඕනේ නැහැ. මම මේ තාම කතා කරන්නේ ගණිතයට ඔයා හුරු වෙන කෙනෙක් කියන තැන ඉඳගෙන. ඒ කෙනෙක් පුතේ ලස්සන පිරිසුදු පැහැදිලි රූප සටහන් ඇඳලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් ඊටාම පහසුවෙන් ගන්න පුළුවන්. හරි. DF දෛශිකය හොයලා ඉවරයි නම් මම ඊළඟ කොටස DG දෛශිකය සොයනවා. මොකද්ද හොයන්නේ? DG දෛශිකය සොයමු. ඔන්න එන DG දෛශිකය හොයනවා. DG දෛශිකයේ හොයද්දී අර අනුපාත කතාව එනව නේද? එහෙනම් DG දෛශිකයේ ලිය හැකි මම ඒව ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. DG දෛශිකයේ ගත්ත හැකිනේ පුතේ DF දෛශිකයෙන් පංගුවක් කියලා. DG දෛශිකයේ DF දෛශිකයෙන් මෙතන D මෙතන D DG දෛශිකයේ DF දෛශිකයෙන් පංගුවක්. ඒක ගන්නම් බීටා. බීටා කියන්නේ අදිශයක්. ඒ කියන්නේ නියතයක්. හරි බැරි වෙලාවත්
මේ බීටා වලගේ 3න් එක වුණොත් මේ බීටා වලගේ 3න් එක වුණොත් ඒකේ තේරුම මොකද්ද? DF කියන රේඛාව කොටස් 3කට බෙදනවා. ඒ කොටස් 3න් එක කොටසක් ගත්තාම ඒකෙන් තමයි DG ලැබෙන්නේ. පැහැදිලිද? මේක 3න් එක වුණොත් ඒකේ තේරුම මොකද්ද කියලා දැන් පැහැදිලිද? කාරණේ නිරවුල්ද? DF කියන කොටස DF කියන රේඛාව කොටස් 3කට බෙදනවා. ඒ කොටස් 3න් එකක් ගත්තොත් ඒක තමයි DG. හරි. ආදේශ කරන්න. එහෙනම් DG දෛශිකය සමානයි බීටා වතාව බීටා කියන එක කෙනා දන්නේ නැහැ පුතේ අපි A දෛශික ඍණ භාගයක් B දෛශික. ඔන්න කාරණේ පැහැදිලි. ඔන්න ඒකත් ඉවරයි. හරි. ඊළඟට මොකක්ද අපි කරන්නේ? ඊළඟට කරන්නේ මොකද්ද? ඔය හොයපු AG දෛශිකය හා BG දෛශිකය අතර සම්බන්ධතාවයක් ගොඩනගා ඇල්ෆා හා බීටා සොයමු. ඔන්න මම ඒක වාක්‍යයක් විදිහට තේරුම් ගන්න ලියනවා. AG දෛශිකය හා DG දෛශිකය අතර සම්බන්ධතාවයක් ගොඩනගා ඇල්ෆා හා බීටා සොයමු. මේ නොදන්න දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගලා ඇල්ෆා හා බීටා හොයන්න නම් මේක ලියන්න ඕනේ නැහැ පුතේ තේරුම් ගන්න. අපිට භාවිතා කරන්න වෙනවා ප්‍රමේය. මොකක්ද මේ ප්‍රමේය? නියතයක් වතාවක් A දෛශික ධන නියතයක් වතාවක් B දෛශික සමානයි අභිශූන්‍ය නම් පළමු නියතයත් බිඳුවයි ඊට අමතරව මෙන්න මේ දෙවෙනි නියතයත් බිඳුවයි කියන සම්බන්ධතාවය තමයි භාවිතා කරන්න වෙන්නේ. එහෙනම් මේ දෛශිකයයි අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒ ලැබෙන සම්බන්ධතාවයේ ප්‍රතිඵලය පුතේ මෙන්න මේ ප්‍රමේය යොදන්න පුළුවන් ආකාරයට පරිවර්තනය කරන්න. මේ ප්‍රමේය යොදන්න. මේ ප්‍රමේයේදී ලැබෙන පළමු නියතයත් බිඳුව වෙනවා. දෙවන නියතයත් බිඳුව වෙනවා. මේ පළමු නියතය ලැබෙන්නේ පුතේ ඇල්ෆා හා බීටා කියන නොදන්න පද දෙක ඇසුරින්. මේ දෙවන නියතය ලැබෙන්නේ ඇල්ෆා හා බීටා කියන නොදන්න පද දෙක ඇසුරින්. නොදන්න පද දෙකක් ඇසුරින් සමීකරණ දෙකක් ගොඩනගෙනවා. ඒ සමීකරණ දෙක සමගාමී විදිහට විසඳුවම ඇල්ෆා හොයන්නත් පුළුවන් බීටා හොයන්නත් පුළුවන්. ඇල්ෆා හා බීටා දන්නවා කියන්නේ ඡේදනය වෙන අනුපාතය හොයන්නත් පුළුවන්. දැන් කරගෙන යන්න පුතේ. දැන් පුතේ එහෙනම් අපි ලබාගත් දෛශික දෙකේ පිළිතුරු මෙහෙම ලියලා තියෙනවා. එකක් AG දෛශිකය අනිත් එක DG දෛශිකය. ඔන්න ලියලා තියෙනවා. දැන් මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකි පුතේ මේ ත්‍රිකෝණය බලන්න. මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. දැන් මම මේව පැහැදිලි කරන්න ඔහොම කරන්න. හරි. ඒ ත්‍රිකෝණයෙන් අපි ගමු සම්බන්ධතාවය මොකද්ද? එකක් ගත්ත හැකි DG දෛශිකය සමානයි කාටද? DG. D වල ඉඳන් A ට එනවා DA දෛශිකය ධන AG දෛශිකය. ඔය පරිද්දෙන් නේද? හරි. DG දෛශිකයට උත්තරේ හොයාගෙන තියෙනවා. බීටා මම ප්‍රසාරණය කරනම ලියන්නම්. බීටා A දෛශිකයේ ඍණ භාගයයි බීටා B දෛශිකය සමානයි. DA දෛශිකය. DA කියන්නේ අනිත් පැත්තට එහෙනම් ඍණ B දෛශික. ධන AG දෛශිකය. AG දෛශිකය මෙතන හොයලා තියෙනවා ප්‍රසාරණය කරලා ලියන්න. ඇල්ෆා B දෛශිකය ධන භාගයයි ඇල්ෆා A දෛශික. දැන් බලන්න මෙන්න මේ සමාන ලකුණින් දෙපැත්තේ පුතේ පද ගොඩක් තියෙනවා. දැන් මතකද ඔයාලට මම කියලා දුන්න කතාව? මේකට ප්‍රමේය භාවිතා කරන්න නම් මේ සමාන ලකුණින් එක පැත්තක අභිශූන්‍ය දෛශිකය හදා ගන්න ඕනේ. ඒ අභිශූන්‍ය දෛශිකය හදා ගන්න නම් වරහණක් වතාවක් A දෛශික ධන වරහණක් වතාවක් B දෛශික ෆෝමැට් එකට මේකපත් කරනවා. මේ වරහණ තුල තියෙන්නත් ඕන නියත පද මේ වරහණ තුල තියෙන්නත් ඕන නියත පද. මෙතන පුතේ A දෛශික හා B දෛශික විතරක් භාවිතා කළේ මේ ප්‍රකාශනය තුල තියෙන්නේ මේ A දෛශික හා B දෛශික විතරයි. කොහොමද මේක සරල සුන්දර විදිහට ලියන්නේ? බලන්න පළවෙනි එක බීටා වතාවක් A දෛශික. එහෙනම් මෙතෙන්ද දැම්ම බීටා. මේ දෙන්න ගුණ වුණ ගමන් බීටා වතාවක් A. මෙයා ආවා. මේ B දෛශික ඍණ. එහෙනම් මෙතෙන්ද එනවා බීටා බෙදීම දෙකක්. ඒ කියන්නේ මෙයත් ඉවරයි. මෙයා එහා පැත්තට ගත්තාම ධන B. ඒ නිසා මෙතන දානවා ධන 1. මේකත් ඉවරයි.
මෙයා එහා පැත්තට ගත්තාම ඍණ ඇල්පා. මේක ඍණ ඇල්පා. ඒ කියන්නේ මෙයත් ඉවරයි. මේක එහා පැත්තට ගත්තාම ඍණ භාගයක් ඇල්පා. ඒ නිසා මෙතෙන්ට ඍණ භාගයක් ඇල්පා. ඔන්න ඔය තත්ත්වෙන්නේ දෙන්නේ. දැන් මේක සුළු කරලා බලන්න ඕනේ අපිට ලබාගත හැකි ප්‍රතිඵලයට අපි යනවද නැද්ද කියලා. තේරුණාද? බලන්න. ඊළඟට මෙන්න මේ කොටස නියතයක් පුතේ. මේ කොටස නියතයක්. ඇයි මේක නියතයක් වෙන්නේ? ඇල්ෆා හා බීටා නියත නිසා. මෙන්න මේ කොටස නියතයක්. ඇයි මේ කොටස නියතයක් වෙන්නේ? ඇල්ෆා හා බීටා නියත නිසා. දැන් එහෙනම් මෙන්න මේ කොටසට අපිට ප්‍රමේය යොදන්න පුළුවන්ද? ඔව්. ඇයි අපිට මේ කොටසට ප්‍රමේය යොදන්න පුළුවන් වෙන්නේ? හේතුව පුතේ අපි දන්නවා A දෛශික හා B දෛශික යනු මොකද්ද? අසමාන්තර. එකිනෙකට සමාන්තර නැහැ. අසමාන්තර අනික අභිශූන්‍ය නොවන. අභිශූන්‍ය නොවන. A දෛශික හා B දෛශික කියන්නේ අසමාන්තර හා අභිශූන්‍ය නොවන බැවින් අපි දන්නවා නියතයක් වතාවක් A දෛශික නියතයක් වතාවක් B දෛශික සමානයි අභිශූන්‍ය නම් මොකද්ද? මෙයා බිඳුවයි ඊට අමතරව මෙයා බිඳුවයි කියන එක දන්නවා. ආන් ඒ ප්‍රමේය දැන් මෙතෙන්ට යොදමු. පැහැදිලිද? මේ අවශ්‍යතා දෙක තෘප්ත කරන නිසා මේකට අපිට ওই ප්‍රමේය යොදන්න පුළුවන්. තර්කය පැහැදිලිද නැද්ද? දැන් අනිවාර්යයෙන්ම මේ තර්කය පැහැදිලි වෙන්න ඕන. එතකොට මෙන්න මේ පළවෙනි නියතයේ පුතේ වෙනම බිඳුව වෙනවා. එහෙනම් මෙන්න මේ දෙවන නියතය වෙනම බිඳුව වෙනවා. හා පළවෙනි නියතය හා දෙවන නියතය වෙන වෙනම බිඳුව කරමු. බීටා ඍණ භාගයයි ඇල්ෆා සමානයි බිඳුව සහ දෙවෙනි එක මොකද්ද? ඍණ බීටා බෙදීම 2 ධන 1 ඍණ ඇල්ෆා සමානයි බිඳුවයි. මේක සුළු කරන්නකො. මෙතනින් එනවා ඇල්ෆා සමානයි 2යි බීටා කියලා එක උත්තරයක්. මේක සුළු කරන්නකො. මේක සුළු කරාම ඇල්ෆා ධන බීටා බෙදීම 2 සමානයි 1යි කියලා එනවා. ඇල්ෆා ධන බීටා බෙදීම 2 සමානයි 1යි කියලා එනවා. අපි ගෙනල්ලා මේකෙන් මෙතෙන්ට ආදේශ කරමු. මෙතෙන්ට ආදේශ කරාම එනවා මොකද්ද? ඇල්ෆා වෙනුවට බීටා ආදේශ කරමු. 2යි බීටා ධන බීටා බෙදීම 2 සමානයි 1යි. පොදු හරය ගන්නකො. පොදු හරය කීයයි කියලාද අපිට ගන්න පුළුවන්. පොදු හරය 2යි කියලා ගත්ත හැකියි. පොදු හරය 2යි කියලා ගත්තොත් එන්නේ කීයද? මෙතනින් එනවා 4යි. 5යි බීටා බෙදීම 2 සමානයි 1යි. එහෙනම් බීටා වලගේ 2 බෙදීම 5යි. බීටා වලගේ කීයද? 2 බෙදීම 5යි. දැන් මේ බීටා වලට ආපු 2 බෙදීම 5 මෙතෙන්ට ආදේශ කරන්න. මේ බීටා වලට ආපු 2 බෙදීම 5 මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට ඇල්ෆා කීයද? ඇල්ෆා දෙවතාවක් 2 බෙදීම 5යි 4 බෙදීම 5යි. පැහැදිලිද? එහෙනම් මේ පරිදි සුළු කරාම පුතේ බීටා වල අගේ හොයන්නත් අපිට පුළුවන් වෙනවා. මේ විදිහට සුළු කරාම ඇල්ෆා වල අගේ හොයන්නත් පුළුවන්. බලන්නකො අපි දැන් අර ගාන අපි ඉගෙන ගත්ත ක්‍රමෝස්සේනේ හැදුවේ. එතකොට මේ ක්‍රමෝස්සේ කල්පනා කරගෙන යනකොට අපි සෑම විටම ගාන නිර්මාණය කළේ පුතේ අපි අධ්‍යයනය කරලා තියෙන ප්‍රමේය යොදන්න පුළුවන් වෙන්න. හැබැයි මේ ප්‍රමේය යොදන්න නම් අපිට මෙන්න මේ තර්ක දෙක නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එකක් අසමාන්තර අනිත් එක බිඳුව වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒකට නිර්මාණය කරාම මේ A ගුණ වෙලා තියෙන සමස්ත නියතයේ බිඳුවක් කියලා B දෛශිකයේ ගුණ වෙලා තියෙන සමස්ත නියතයේ බිඳුවක් කියලා ගන්නත් පුළුවන්. හේතුව ඒ දෙන්නගේ උත්තරය අභිශූන්‍ය නිසා. බලන්න මම කලින් පැහැදිලි කරපු විදිහටම එතනදී එක සම්බන්ධතාවයක් ලැබෙනවා ඇල්ෆා හා බීටා ඇසුරින්. අනිත් සම්බන්ධතාවයක් ලැබෙනවා ඇල්ෆා හා බීටා ඇසුරින්. ඇල්ෆා බීටා කියන නොදන්න පද දෙක හොයන්න සමගාමී සමීකරණ දෙකයි. ඒ දෙන්න සුළු කරාම ඇල්ෆා වලට අගය 4 බෙදීම 5 විදිහටත් පුතේ බීටා වල අගය 2 බෙදීම 5 විදිහටත් ලැබුණා. හරි සරලයිනේ. දැන් මගේ දරුවෝ ටික පුතේ ඇල්ෆා වලට ලැබුණ මේ උත්තරයත් බීටා වලට ලැබුණු මේ උත්තරයත් කොතෙන්ද ආදේශ කරන්නේ? එන්න ගාන මුලට. එන්න ගානේ මුලට. මේ මෙතනින් නේද අපි AG දෛශිකයක් හදා ඇල්ෆා ආදේශ කරේ. මෙතෙන්ට නේද බීටා ආදේශ කරේ. මෙන්න මෙතෙන්ට ඔය ලැබුච්ච ඇල්ෆා වලගේත් බීටා වලගේත් ආදේශ කරලා බලන්න මෙන්න මේ රේඛාව G ලක්ෂයෙන් බෙදෙන අනුපාතය.
එලෙසම මෙන්න මේ රේඛාව G ලක්ෂයෙන් බෙදෙන අනුපාතය. ආන්ගේ අනුපාතය හොයන්න හොයපු ඇල්ෆා වලාගයත් හොයපු බීටා වලාගයත් ඕන වෙනවා. දැන් ඔයාලට පුළුවන් පුතේ තනියම කරගෙන යන්න. දැන් පුතේ අපි එහෙනම් ඇල්ෆා වලාගේ හොයලත් ඉවරයිනේ බීටා වලාගයත් හොයලා ඉවරනේ. ඇල්ෆා කියන්නේ කීයද? 4 බෙදීම 5යි බීටා කියන්නේ 2 බෙදීම 5යි. හොයමු බලන්න. ඔයාලට මතකද මෙන්න මේ රේඛාවටනේ අපි ඇල්ෆා යෙදුවේ. කොහොමද යෙදුවේ? AG සමානයි ඇල්ෆා වතාවක් AE කියලායි අපි ලිව්වේ. බලන්නකෝ ඔයාලගේ උත්තරේ. එහෙනම් AG දෛශිකය සමානයි. ඇල්ෆා කියන්නේ කීයද? 4 බෙදීම 5යි. AE. මෙන්න මේකෙන් අපිට ගන්න තියෙන නිගමනය මොකක්ද? ඔන්න මෙන්න මේකෙන් ගන්න තියෙන නිගමනය. AE රේඛාව අඳිනවා. මෙන්න AE රේඛාව. මේ AE රේඛාව සමාන කොටස් 5කට බෙදනවා. මේකෙන් සමාන කොටස් 5කට බෙදලා ඒකෙන් කොටස් 4ක් ගන්නවා. කොටස් 4ක් ඇඳගෙන තමයි AG ගන්න. එතකොට මෙතන තමයි G. සමාන කොටස් 5කටනේ බෙදුවේ. ඒ නිසා මෙතන ඒකක 4ක් නම් පුතේ මෙතන ඒකක 1ක්. දැන් තේරෙනවද ඒක ලියන විදිය? එතකොට අනුපාතය ගත්තොත් A වල ඉඳන් G ට තියෙන දුර G වල ඉඳන් E ට තියෙන දුරෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ 4 බෙදීම 1යි. තව විදිහකට ලියුවොත් AG අනු GE සමානයි කාටද? 4 අනු 1යි. ඔන්න ලැබෙන උත්තරේ. මේ රේඛාවම අපේ රූප සටහනේ තියෙනවනේ. ඒකට ආදේශ කරන්න එහෙනම්. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 4යි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි. පැහැදිලිද? හරි. ඊළඟ කතාව. මෙන්න මේ රේඛාවේ මේ දුර සම්බන්ධ කරගෙන බීටා ගත්තේ. ඔන්න ඒකත් මම ලියනවා. DG දෛශිකය DG දෛශිකය සමානයි බීටා වතාවක් DF දෛශිකය. හරි බීටා ආදේශ කරන්න. DG දෛශිකය සමානයි බීටා කියන්නේ කීයද? 2 බෙදීම 5යි DF දෛශිකය. හරි මේ ලැබිච්ච උත්තරේ රේඛාවකට ගන්නකො. මුලින්ම අඳින්නේ DF රේඛාව. ඔන්න DF රේඛාව. මේව අඳින්න එපා. ඔයාලා උත්තරේ දැනට අඳා ගන්න හුරු වෙන අය නිසා. නමුත් තේරුම් ගන්නයි මේ කියලා දෙන්නේ. මේ DF රේඛාව කොටස් 5කට බෙදනවා පුතේ. ඒ කොටස් 5න් කොටස් 2ක් ගන්නවා D වල ඉඳන්. කොටස් 2ක්. එහෙනම් මෙතන තමයි G. මෙතන කොටස් 2යි මෙතන කොටස් 3යි. එහෙනම් අනුපාතය කීයද? මේක ඒකක 2යි මේක ඒකක 3යි. පැහැදිලිද? ලියන්නකො උත්තරේ. DG කියන දිග බෙදුව GF දිගෙන් ලැබෙන උත්තරේ 2 බෙදීම 3යි. අනුපාතයක් විදිහට ලිව්වොත් DG අනු GF සමානයි 2 අනු 3යි. ඕක නේද උත්තරේ? පැහැදිලිද? හැබැයි මේ DGF රේඛාව අතන තියෙනවා. ආදේශ කරන්න මේක. DGF ඒ කියන්නේ මේ රේඛාව. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3යි. පැහැදිලිද? එහෙනම් මගේ දරුවනේ බලන්න ඔයාලට මේ හදපු ගණන් දෙක භාවිතා කරලා දැන් සමාන්ත්‍රාශ්‍රයක් නොවන ගානක් දුන්නත් සෑදීමේ හැකියාව තියෙන්න ඕනේ. පැහැදිලිද? දැන් ඉතිහාසයේ පුරා ප්‍රශ්න අහලා තියෙන ඒකක නිසා මේවා අපිට මේ අවුරුද්දේ විභාගයටත් සමාන්ත්‍රාශ්‍රයක්ම උසස් පෙළට අහයි කියලා තේරෙනවද? එහෙම හිතන්නවත් බැහැනේ. ඒ නිසායි මම කියන්නේ පුතේ අපි හැම වෙලෙම නිවැරදි විෂය ඉගෙනගෙන ඕනෑම ගානකට ඒ අපි ඉගෙනගත්ත විෂය කරුණු ඇප්ලයි කරන්න පුළුවන් තැනටපත් වෙලා ඉන්න ඕන කියන එක මම නිරන්තරයෙන් කියන්නේ ඒකනේ. తాවකාලික සතුටක් ලබන්න එපා එක ගානක් හදලා මේ සිලබස් එකම පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ පාඩමම පුළුවන් වුණා කියලා සතුටු වෙන්න එපා. හැබැයි ගානක් හැදුවහම ඒකෙන් සතුටු වෙන්න ඕන. මොකද ඒ සතුට තමයි ඊළඟ ගාන හදන්න උපකාරී වෙන්නේ. නමුත් අපි සතුටු වෙන්න ඕනේ නැහැ දැන් සිලබස් එකම පුළුවන් කියලා. ඒක වැරදි ආකල්පයක්. ඒ නිසා බලන්නකො එකම තියරියෙන් විවිධ වූ ගණන් අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා පුතේ. අපි මෙතනින් නතර වෙන්නේ නැතුව තවත් ගානක් හදලා බලමු. පුතේ ඔන්න අපි තව ගානක් පැහැදිලි කරන්න යනවා. හොඳට තේරුම් ගන්න. ගාන ලියා ගන්න පුතේ. ලියාගෙන ඉවරලා තනියම හදන්න. හදලා ඉවරලා අපේ පැහැදිලි කිරීමත් එක්ක බලන්න. පුතේ ඔයාලට මේ පාඩම තුල අපි ගොඩාක් ගැඹුරට ගණන් හදනවා. ඒ කියන්නේ අමාරු ගණන් හදනවා, බරපතල ගණන් හදනවා. හැබැයි අපි ක්‍රමානුකූලව පාඩම ඔයාලට කියලා දෙද්දී ඔයාලට කිසිම තැනක පැටලීමක් ඇති නොවෙන්න තමයි පාඩම අපි සකස් කරලා තියෙන්නේ.
ඔයාලගෙන් විය යුතු යුතුයකම තමයි පුතේ අනුපිළිවෙලට වීඩියෝ ටික බලන්න, නැවත නැවත බලන්න, නොතේරුණ තැන් තියාගන්නේ නැතුව පුතේ පහසුවෙන් අවබෝධ කරගත හැකි පිළිවෙලට වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට නෝට් පොත් නම් පිළිවෙලටම තියෙන්න ඕනේ. පිරිසිදුව තියෙන්න ඕනේ. නැත්තම් ඔයාලා මේ අධ්‍යාපනය ලැබීමේ වැඩක් නැහැ. මොකද අපිට ඔයාලගේ පොත්පත් බලන්න තාම හැකියාවක් නැහැනේ. ඒ නිසා ඔයාලා පුළුවන් උපරිමයෙන් ඒකක් ගන්නවා කියලා හිතලා හැම වෙලෙම වැඩ කටයුතු කරගෙන යන්න. මොකද්ද ගානේ කියන්නේ? ABC යනු ත්‍රිකෝණයක්ලු. පුතේ මෙතන AC හා AB පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වෙනවා. AC පාදයේ මධ්‍ය ලක්ෂය D, AB පාදයේ මධ්‍ය ලක්ෂය E. ඊළඟට C වල ඉඳන් Eටත් B වල ඉඳන් Dටත් රේඛා දෙකක් අඳිනවා. කාටද? C වල ඉඳන් Eටත් B වල ඉඳන් Dටත් රේඛා අඳිනවා. ඒ රේඛා X ලක්ෂයේදී ඡේදනය වෙනවා. හමු වෙනවා. ඊළඟට පුතේ AB දෛශිකයේ ඇසුරිනුත් AD දෛශිකයේ ඇසුරිනුත් AB දෛශිකයේ ඇසුරිනුත් AD දෛශිකයේ ඇසුරිනුත් EB දෛශිකය සහ BD ප්‍රකාශ කර CX අනු XE අනුපාතය සොයන්න කියලායි කියන්නේ. පුතේ ගාන ලියාගෙන ඉවර වෙලා හදන්න උත්සාහ කරන්න. පුතේ ඔන්න බලන්න මම රූප සටහනක් ඇන්දා. දැන් මේ රූප සටහනේ මෙන්න AB රේඛාව, මෙන්න AC රේඛාව, AB රේඛාවේ මධ්‍ය ලක්ෂය E විදිහට ගත්තා. AC රේඛාවේ මධ්‍ය ලක්ෂය D විදිහට ගත්තා. C වල ඉඳන් ඊට රේඛාවක් ඇඳා, D වල ඉඳන් බීට රේඛාවක් ඇඳා. ඒ දෙන්න X වලදී ඡේදනය වෙනවා කියලා ලකුණු කරා. කාරණා ටික පැහැදිලිද? හරි. දැන් අපිට ගාන හදාගෙන යන්නනේ තියෙන්නේ. පුතේ ඔය ගානේ තියෙන විස්තර වලට අමතරව මම තව දේවල් පැහැදිලි කරගෙන යනවා. ඒ නිසා මේ පැහැදිලි කිරීම හොඳට තේරුම් ගන්න. දැන් මේක දෛශික වලින් හදන ගානක්. මේ රේඛාවේ මධ්‍ය ලක්ෂ අර රේඛාවේ මධ්‍ය ලක්ෂ එහෙම සම්බන්ධ වෙන නිසා ඔන්න මම පළවෙනියටම ලියනවා පුතේ AB දෛශිකය සමානයි සිම්පල් A. AB දෛශිකය සිම්පල් A. ඊළඟට AC දෛශිකය සිම්පල් B. පැහැදිලිද? මෙන්න මේ වෙනවා කියලා මම ගන්නවා. යයි ගනිමු. එහෙනම් මේ විදිහට දෛශික දෙක ලබාගෙන තමයි මම දැන් ගාන හදාගෙන යන්නේ. පැහැදිලිද? පුතේ ඔයාලට මේ AB දෛශිකය සිම්පල් A දෛශිකය කියලා ගත්ත ගමන්ම කී හැකි AE දෛශිකය සමානයි කාටද පුතේ? AE දෛශිකය සමානයි EB දෛශිකය. ඒකම සමානයි කාටද? දැන් මේ AE කිව්වත් EB කිව්වත් එකම දිශාව. A වල ඉඳන් ඊට තියෙන දිශාවමයි E වල ඉඳන් Bට. විශාලත්වයෙන් සමානයි, සමාන්තරයි. එහෙනම් මේක සමානයි භාගයක් AB දෛශිකය. ඕකම අපිට තවත් ඕනනම් ලියකි භාගයක් A දෛශිකය. ඔන්න බලන්න එහෙනම් අපි පළවෙනියටම කළා EB දෛශිකය කවුරු ඇසුරින් ප්‍රකාශ කරාද? AB දෛශිකය ඇසුරින් ප්‍රකාශ කළා. පැහැදිලිද? නමුත් මම ඊට වැඩි විස්තරත් ඔයාලට මේ ගාන තුල පැහැදිලි කිරීමට එකතු කරලා තියෙනවා. මේ සියල්ලකම ඔයාගේ යහපත පිණිස. හරි. ඊළඟට මගේ දරුවන්ට කරන්න පුළුවන් තව විස්තරයක් ලියහෙකි. ඔන්න මම ඒකත් ලියනවා. A වල ඉඳන් Dට තියෙන දෛශිකය. ඕක හරියටම සමානයි D වල ඉඳන් Cට තියෙන දෛශිකය. හරිද? A දෙන්නම කතා කර හැකි භාගයක් AC දෛශිකය. ඕකම ලිය හැකි භාගයක් B දෛශිකය. බලන්න A වල ඉඳන් Dට තියෙන දෛශිකය සමානයි නේද D වල ඉඳන් Cට තියෙන දෛශිකය? එකම දිශාව. විශාලත්වයෙන් සමාන වීම. සමාන්තර වීම කතාව තියෙනවා කවුරු තුලද? ඒකරේඛීය වීම කියන කතාව තුල. ඒ නිසා තමයි AD දෛශිකයට DC දෛශිකය සමා වුණේ. එපමණක් නොවේ පුතේ මේ දෙන්නම පුතේ AC කියන දෛශිකයෙන් භාගයකට සමාන වුණා. ඒ කාරණයක් පැහැදිලිද? හරි. දැන් මගේ දරුවෝ ටික පුතේ මෙන්න මේ ත්‍රිකෝණය සලකන්නකෝ. මේ ත්‍රිකෝණය සලකපුවම පුතේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් B වල ඉඳන් Dට තියෙන දෛශිකය හරියටම සමානයි B වල ඉඳන් Aට තියෙන දෛශිකය දන A වල ඉඳන් Dට තියෙන දෛශිකය කියලා. හරි. ඔන්න මම ඒකත් ලියන්න යන්නේ. ඔයාලා ලියා ගන්න පුතේ මොකක්ද?
B වල ඉඳන් D ට තියෙන දෛශිකය හරියටම සමානයි පුතේ. කාටද? B වල ඉඳන් A ට තියෙන දෛශිකය ධන A වල ඉඳන් D ට තියෙන දෛශිකයට. B වල ඉඳන් D ට තියෙන දෛශිකය සමානයි. B වල ඉඳන් A දෛශිකය ගත්ත එක ඍණ A B දෛශිකය ධන AD දෛශිකය අපිට ලිය හැකි මොකද්ද? භාගයක් AC දෛශිකය. මේක අවශ්‍ය නම් ඔයාලට පුතේ තවදුරටත් සුළු කරලා ඍණ A දෛශිකය ධන භාගයක් B දෛශිකය කියලා ලියන්නත් පුළුවන්. ඒ නිසා පුතේ ඔන්න BD දෛශිකය සඳහා පිළිතුරකුත් අපි ලබා ගත්තා. තේරුණාද? දැන් ඔන්න බලන්න පියවරෙන් පියවර ගාන හදාගෙන යනවා. අවසානෙට කතුවරයා අපිට කියනවා නේද පුතේ අර CE රේඛාව x කියන ලක්ෂයෙන් බෙදෙන අනුපාතය හොයන්න කියලා. මොකද්ද කියන්නේ? CE රේඛාව x කියන ලක්ෂයෙන් බෙදෙන අනුපාතය හොයන්න කියලා කියනවා. හරි. ආන්ගේ අනුපාතය හොයන්න අපි මේ වගේ ක්‍රමයක් අනුගමනය කරමු. හරි. එන්නකො මුල් රූප සටහනටම පුතේ බලන්න. CE රේඛාව කියන්නේ පුතේ මෙන්න මෙයා ඒක x මගින් බෙදෙන අනුපාතය නේද අහන්නේ. හැබැයි මේ x කියන ලක්ෂයේ පිහිටලා තියෙනවා තවත් කවුරු මතද? BD රේඛාව මත. පැහැදිලිද? එතකොට අපි කලින් වතාවේ පැහැදිලි කිරීම වලදී सिद्ध කරනවා පුතේ මේ වගේ ගානක උත්තර හොයන්නේ කොහොමද කියලා. හරි. ඔන්න දැන් මම ඒක දීර්ඝව පැහැදිලි කරන්න යන්නේ. මගේ දරුවෝ හොඳට ඒක තේරුම් ගන්න, තමන්ගේ දැනුමට ඒක එකතු කර ගන්න. හරි. පළවෙනියටම මං අදින්නම් පුතේ ඔය තියෙන CE රේඛාව. ඔන්න බලන්න මම මූලිකවම අදිනවා CE රේඛාව. මේ ඔයාලගේ තේරුම් ගැනීමට. CEX ඔන්න ඔහොම නේද තියෙන්නේ පුතේ. හරි. දැන් ඔයාලට කියන්න බැරිද පුතේ මෙන්න මෙතන තියෙන EX කියන දෛශිකය මොන දෛශිකයේද? E වල ඉඳන් x ට තියෙන දෛශිකය මොකක් හෝ නියතයකට වතාවක් EC දෛශිකයට සමානයි කියලා ගන්න බැයිද? මේකේ ඇල්පා යනු නියතයකි. මොකද්ද මම ලියපු විදිහ? මෙන්න මේ E වල ඉඳන් x ට තියෙන දෛශිකය සමානයි නියතයක් වතාවක් EC දෛශිකය. මෙහෙම ලියන්න නම් අවශ්‍යතා තුනක් තෘප්ත කරන්න ඕනේ කියලා දුන්නානේ. මොකද්ද? E වල ඉඳන් x කියන දිගයි සමාන වෙන්න ඕනේ ඇල්ප වතාවක් E වල ඉඳන් c ට තියෙන දිගට. පළවෙනි එක. EX රේඛාවට අදාළ දිශාවයි. ඒ කියන්නේ E වල ඉඳන් x ට තියෙන දිශාවයි E වල ඉඳන් c ට තියෙන දිශාවයි සමාන වෙන්න ඕනේ. එහෙමත් වෙලා තියෙනවා. EX රේඛාවත් EC රේඛාවත් එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. පුතේ මෙතනදී ඒ අවශ්‍යතාවයත් තෘප්ත වෙලා තියෙනවා. මේ රේඛා එක මත එක මේ ලක්ෂයන් එක මත එක පිහිටීම හේතුවෙන්. එහෙනම් මේක අපිට මේ පරිද්දෙන් ලියන්න පුළුවන්. හරි. ඔය විදිහටම පුතේ මම අඳින්නම් මොකද්ද? DB රේඛාව. ඔන්න පුතේ DB රේඛාවත් අඳිනවා. මෙන්න මෙතන තමා D, මෙතන තමා B, මේ හරිය කොහේ හෝ තැනක x තියෙනවා. මගේ දරුවන්ට තේරුණාද? දැන් කලින් විදිහටම මට ලියන්න බැරිද? මේ BX කියන දෛශිකය සමානයි මොකක් හෝ නියතයක් වතාවක් BD දෛශිකය කියලා ලියන්න බැයිද? මේ බීටා කියන්නේ නියතයකේ. මේ බීටා කියන්නේ නියතයක්. ඔහොම ලියන්නත් පුළුවන්. කොහොමද තියෙන්නේ? B වල ඉඳන් x ට තියෙන දෛශිකය සමානයි නියතයක් වතාවක් B D දෛශිකය කියලා ලියන්න පුළුවන්. කලින් අවශ්‍යතා තුනම පුතේ මෙතන තෘප්ත වෙන නිසා තමයි මේ පරිද්දෙන් ලියන්න අපිට හැකියාව තියෙන්නේ. දැන් ඔයාලට ගානේ කතුවරයා කියනවා නේද පුතේ මේ ඇල්පා හොයපන් කියලා. ඇල්පා හෙව්වොත් පුතේ අපෙන් අහන CX අනු XE කියන අනුපාතය හොයන්න පුළුවන්. යම් විදිහකින් අපි බීටා හෙව්වොත් පුතේ BX අනු XD කියන අනුපාතය හොයන්න පුළුවන්. ඒ අනුපාතයන් තමයි මේ ඇල්පා බීටා තුල සැඟවිලා තියෙන්නේ. පැහැදිලිද? මෙතනදී ඇත්තම කතාව කිව්වොත් පුතේ ඇල්පා වලින් ලැබෙන්නේ මොකද්ද? EX බෙදීම EC කියන රේඛා දිග අතර අනුපාතය. ඇත්තම කතාව මෙතනින් බීටා කියන්නේ පුතේ
BX රේඛාව BD රේඛාව අතර අනුපාතය. නමුත් මේ අනුපාතයත් දන්නේ නම් පුතා CX අනු XC අනුපාතයේද DX අනු XB අනුපාතයේද සෙවිය හැක. මෙය ලැබෙන අයුරුද කලින් පැහැදිලි කරලා තියෙනවා. තේරුණාද මගේ පුතාලට? ඒ නිසා පුතේ දැන් අපි උත්සාහ කරන්න ඕනේ මේක මෙහෙම ලියන්න පුළුවන් කියන එක ඇත්ත. මේක මෙහෙම ලියන්න පුළුවන් කියන එක ඇත්ත. ඊට පස්සේ මතකද කලින් පැහැදිලි කරද්දී අපි මේකෙන් ඇල්ෆා හා බීටා හොයන්න මොකද්ද කරනවා කිව්වේ? මේකෙන් ඇල්ෆා හා බීටා හොයන්න පුතේ අපි ප්‍රමේය භාවිතා කරනවා කියලා කිව්වා. මේ ප්‍රමේය භාවිතා කරන්න නම් මං කපටි වැඩක් කියලා දුන්නා. මොකක්ද මම කියලා දුන්න කපටි වැඩේ? ඔයා EX සහ පුතේ BX අන්තර්ගත වන ත්‍රිකෝණයක් හොයාගන්න කිව්වා. නැත්නම් යම් හැඩයක් හොයාගන්න කිව්වා. මේ දෙන්නා අන්තර්ගත වන පරිදි පුතේ දෛශික ඓක්‍ය පිළිබඳ ත්‍රිකෝණ නියමය හෝ මොන නියමයක් යොදන්න කිව්වා. නමුත් ඒ තුල ගැබ්බලා තියෙන්න ඕන දෛශික ඓක්‍ය. එතකොට මේ දෙන්නට දෛශික ඓක්‍ය එක රූප සටහනක හොයාගෙන යොදලා පුතේ අපිට පුළුවන් ඇල්ෆා වලට උත්තරයත් බීටා වලට උත්තරයත් හොයන්න. හැබැයි එතනදී භාවිතා කරන්නේ මොකද්ද පුතේ? ප්‍රමේය. මොකද්ද එතනදී අපි භාවිතා කරන්නේ? ප්‍රමේය. පැහැදිලිද? හරි. දැන් එහෙනම් ගාන හදාගෙන යන්න කලින් EX හා BX අඩංගු යම් රූපයක් අපි මුල් රූප සටහන තුල හොයාගන්න උත්සාහ කරමු. එන්නක මුල් රූප සටහනට. පුතේ BX කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේඛාව, EX කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේඛාව. එහෙනම් මේ ත්‍රිකෝණය සම්බන්ධ කරගෙන අපිට දෛශික ඓක්‍ය යොදන්න පුළුවන්. එතකොට පුතේ මේකට දෛශික ඓක්‍ය යොදනවා යනු මොකද්ද? BX දෛශිකය සමානයි කාටද? BE දෛශිකය ධන EX දෛශිකය කියලා කෙනෙක්ට ලියලා උත්තර හොයන්න පුළුවන්. තව කෙනෙක්ට ඕනනම් පුතේ කොහමද? EX දෛශිකය සමානයි EB දෛශිකය ධන BX දෛශිකය කියලා ලියලා උත්තර හොයන්නත් පුළුවන්. මේ ප්‍රකාශන දෙකෙන් මොකේට ආදේශ කරලා සුළු කරත් ප්‍රමේය භාවිතා කිරීමෙන් අනතුරුව පුතේ අපිට ඇල්ෆා හා බීටා හොයන්න පුළුවන්. මේකෙදි අපි කලේ පුතේ B වල ඉඳන් x ට යනවා කියන එක සමානයි B වල ඉඳන් e ට ගිහිල්ලා e වල ඉඳන් x ට යනවා කියන එක. මෙතනදී භාවිතා කලේ E වල ඉඳන් x ට යනවා සමානයි E වල ඉඳන් B ට යනවා ධන B වල ඉඳන් x ට යනවා කියන එක. පැහැදිලිද? පුතේ තවදුරටත් විස්තර කරද්දී මෙන්න මේ අනුපාතයේ නේද කතුවරයා අපෙන් ප්‍රශ්න කරන්න පුතේ. හැබැයි මේ අනුපාතය හොයන්න ලෝකේ තියෙන එකම ක්‍රමය නෙමේ මේක. විවිධ වූ ක්‍රම ඔස්සේ මේ අනුපාතය හොයන්න පුළුවන්. මම මේ ක්‍රමයට පැහැදිලි කරාට ඔයා මේ ක්‍රමයේ විතරක් තියෙන්නේ කියලා හිතන්න එපා. ඔයාට විවිධ වූ ක්‍රමයන් තියෙනවා. ඔයා උත්සාහ කරන්න. මම දැනට පැහැදිලි කරනවා මේ ක්‍රමයට පුතේ. දැන් බලන්න පුතේ EX දෛශිකය සමානයි ඇල්ෆා වතාවක් EC දෛශිකය කියලා ලියන්න පුළුවන්. හරි. දැන් මම ඔන්න අර A දෛශික B දෛශික කතාවෙන් විතරයි පැහැදිලි කරගෙන යන්නේ. එහෙනම් මට EX දෛශිකය සමානයි ඇල්ෆා වතාවක්. මේ EC දෛශිකය ලියන්න පුළුවන් කොහොමද? රූප සටහනෙත් එක්ක යන්න. A දෛශිකය ධන AC දෛශිකය කියලා. මේකට ආදේශ කරොත් ඇල්ෆා වතාවක් EA දෛශිකය ඍණ භාගයක් A දෛශික ධන AC දෛශික ඒ කියන්නේ B දෛශික. මෙන්න මේ වන පරිද්දෙන් පුතේ EX දෛශිකය හොයන්න පුළුවන්. මම මේක ගන්නවා අංක 1. හරි. ඔය විදිහටම අපි ලබාගත් සම්බන්ධතාවයක් BX දෛශිකයට. BX දෛශිකය සමානයි බීටා වතාවක් BD දෛශිකය. ඕක නේද අපි ලබාගත් සම්බන්ධතාවය. ආදේශ කරමු. එහෙනම් BX දෛශිකය සමානයි පුතේ BX දෛශිකය සමානයි බීටා වතාවක් මේ BD දෛශිකය ලිය හැකි B A දෛශිකය ධන AD දෛශිකය. ආදේශ කරමු බලන්න මේකට. බීටා වතාවක් BA දෛශිකය කියන්නේ ඍණ A දෛශිකය ධන AD දෛශිකය කියන්නේ භාගයක් B දෛශිකය. මේක මම ගන්නවා පුතේ අංක 2 සම්බන්ධතාවය කියලා. දැන් මෙතනදී ප්‍රමේය භාවිතා කරලා ඇල්ෆා බීටා නේද හොයන්න ඕනේ. ආන් ඒ හොයන්න
මම ගන්නවා BX E මෙන්න මේ ත්‍රිකෝණය. අපි දැන් මේ ත්‍රිකෝණයට දෛශික ඓක්‍ය නියමය දැම්මොත් කොහමද? EX දෛශිකය සමානයි EX දෛශිකය සමානයි EB දෛශිකය ධන EB දෛශිකය ධන BX දෛශිකය. ඔන්න ඔහම ලියන්න පුළුවන් නේද? හරි. දැන් මේකට ලියලා ආදේශ කරමු. පුතේ අපි මෙතනින් EX දෛශිකය හොයාගත්ත ඇල්පා වතාවක් ඍණ භාගයක් A දෛශික ධන B දෛශික ආදේශ කරා. සමානයි EB දෛශිකය අපි දන්නවා භාගයක් A දෛශික ධන BX දෛශිකය හොයාගත්තා බීටා වතාවක් ඍණ A දෛශික ධන භාගයක් B දෛශික කියලා. එහෙනම් මේ පරිද්දෙන් අපි ආදේශ කරා දෛශික ඓක්‍යයට. දැන් පුතේ සමාන ලකුණින් දෙපැත්තෙම පද තියෙන නිසා සමාන ලකුණින් දෙපැත්තෙම පද තියාගෙන අපිට සුළු කරන්න බෑ. එහෙනම් මේ සියල්ලම සමාන ලකුණින් එක පැත්තකට ගන්න ඕනේ. ඔයාට ඕන නම් මේ පද ටික මෙහෙට අරන් අභිශූන්‍ය දෛශිකේ එහා පැත්තට දාගන්න පුළුවන්. මේ පද ටික එහා පැත්තට අරන් අභිශූන්‍ය දෛශිකේ මෙහා පැත්තට දාගන්න පුළුවන්. කැමති දෙයක් අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකවරම සමානයි අභිශූන්‍ය දාලා මනෝමයෙන් සුළු කරගෙන යන්නත් පුළුවන්. අර ප්‍රමේය භාවිතා කළ හැකි තත්ත්වයට. නමුත් මම මේක සුළු කරලම ලියන්න. ඍණ ඇල්පා බෙදීම දෙකක් A දෛශික ධන ඇල්පා B දෛශික ඍණ භාගයක් A දෛශික ධන බීටා A දෛශික ඍණ බීටා බෙදීම දෙකක් B දෛශික සමානයි බිඳුවයි. මේ සියලුම පද එහා පැත්තට ගෙනිච්චා. දැන් මතකද මගේ දරුවන්ට ප්‍රමේය ලියන විදිහ? පළමු වරහන වතාවක් A දෛශික ධන දෙවන වරහන වතාවක් B දෛශික සමානයි බිඳුවයි. පැහැදිලිද? මෙතන පුතේ 1 2 3 4 5 පද 5ක් තියෙන නිසා මෙන්න මේ වරහන් දෙක තුලට පද 5ක් එන්න ඕනේ. පිළිවෙලට ලියාගෙන යමු. ඍණ ඇල්පා බෙදීම දෙකක් මෙතෙන්ට මේක ලියපු ගමන් පළවෙනි පදේ ඉවරයි. ඇල්පා බීටා ඒ නිසා ඇල්පා මෙතෙන්ට මෙයා ඉවරයි. ඍණ භාගයක් A ඍණ භාගය මෙතෙන්ට මෙයත් ඉවරයි. බීටා A ඒ නිසා ධන බීටා මෙතෙන්ට මෙයත් ඉවරයි. ඍණ බීටා බෙදීම දෙකක් B මේකත් ඉවරයි. ඔන්න පද 5 ලියලා ඉවර වුණා. දැන් පුතේ මතකද ඔයාලට මෙයා සඳහා අපිට ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ සඳහා ප්‍රමේය භාවිතා කරන්න නම් පුතේ මොකක්ද ලියන්න ඕන? අවශ්‍යතාවය ලියන්න ඕනේ. අවශ්‍යතාවය වෙන්නේ පුතේ A දෛශිකය හා B දෛශිකය නිශ්ශූන්‍ය වෙන්නත් ඕනේ, අසමාන්තර වෙන්නත් ඕනේ. නමුත් අපේ රූප සටහනේ ඔය විස්තර දෙකම අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ප්‍රමේය භාවිතා කරන්න කලින් මම ඒකත් ලියනවා. A දෛශික හා B දෛශික නිශ්ශූන්‍ය හා අසමාන්තර බැවින් මේ දෙන්න පුතේ නිශ්ශූන්‍ය හා අසමාන්තර බැවින් ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. ප්‍රමේයෙන් කියවෙන්නේ පුතේ මේ පළවෙනි වරහන හෙවත් පළමු නියතය වෙනම බිඳුවට සමාන වෙනවා කියලා මෙන්න මේ දෙවන නියතය හෙවත් දෙවන වරහන බිඳුවට සමාන වෙනවා කියලා. පළවෙනි වරහන බිඳුවට සමාන කරාම ඍණ ඇල්පා බෙදීම දෙක ඍණ භාගය ධන බීටා සමානයි පුතේ බිඳුවට. එහෙම නැත්නම් ඒක නැත්නම් ඒ දෙකම වෙනවද? ඒ දෙකම වෙනවා. ඒ නිසා හෝනේ මේ හා ඇල්පා ඍණ බීටා බෙදීම දෙක සමානයි බිඳුවයි. වඩා පහසුවෙන් සුළු කරන්න පුළුවන් මේකද පුතේ මේකද මෙතන. ඒ නිසා මෙතනින් පටන් ගන්නවා. ඇල්පා සමානයි බීටා බෙදීම දෙකයි දෙකක් ඇල්පා සමානයි බීටා කියලා ලැබෙනවා. එහෙනම් පුතේ දෙකක් ඇල්පා සමානයි බීටා කියලා ලැබුණ ප්‍රතිඵලය අපි ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරමු. එතකොට මට ලැබෙනවා පුතේ ඍණ ඇල්පා බෙදීම දෙක ධන බීටා සමානයි භාගයයි. මේ ඍණ භාගය මෙහෙට ගත්තා.
මේ බීටා වෙනුවට මෙතනින් ආදේශ කර හැකි දෙකක් ඇල්ෆා කියලා. මේ බීටා වෙනුවට ආදේශ කරා දෙකක් ඇල්ෆා. මේ දෙන්න සුළු කරහම් පුතේ 3 බෙදීම 2 වතාවක් ඇල්ෆා සමානයි භාගයයි සුළු කරන්න 3ක් ඇල්ෆා සමානයි 1යි ඇල්ෆා වල අගය පුතේ 3න් එකක් කියලා අපිට ඔන්න පළමු පිළිතුර ලැබෙනවා. එහෙනම් ඇල්ෆා වල අගය කීයද? 3න් එකයි. ඒ ඇල්ෆා වල අගය ලබාගත් ප්‍රතිඵලය අපි ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරමු. මෙතෙන්ට ආදේශ කරාම පුතේ බීටා වල අගය අපිට ලැබෙනවා 2 බෙදීම 3. බලන්න ප්‍රමේය භාවිතා කරා පුතේ ප්‍රමේය භාවිතයෙන් පහසුවෙන් සුළු කරගෙන ගියා. පහසුවෙන් සුළු කරගෙන ගිහිල්ලා අපි පුතේ ඇල්ෆා වලට පිළිතුරක් ලබා ගත්තා. එලෙසම පුතේ බීටා වලට පිළිතුරක් ලබා ගත්තා. අපිට දැන් මේ ගැටලුව විසඳන්න තියෙන්නේ මේ ඇල්ෆා වලින් ලබාගත් පිළිතුරත් බීටා වලින් ලබාගත් පිළිතුරත් ආරම්භයට ආදේශ කරලා අර අනුපාතය සොයන එක විතරයි. හැබැයි දරුවනේ මතක තියාගන්න මේ වගේ එක ප්‍රමේය ලියද්දි අනිවාර්යෙන් මේ රතු පාට වාක්‍ය ලිවිය යුතුමයි. මේ රතු පාට වාක්‍යයෙන් තමයි අපි ප්‍රකාශ කරන්නේ පුතේ මේ ප්‍රමේය යෙදීම සඳහා තියෙන අවශ්‍යතාවන් තෘප්ත කරනවා කියන කතාව. ආයත් ආරම්භයට આવොත් පුතේ අපි කරන්නේ මේ නොදන්නා ඇල්ෆා බීටා සඳහා එක සමීකරණයකින් ඒ ප්‍රකාශන දෙකම එක තැනකට අන්තර්ගත කර හැකි තත්ත්වයට මේක ලබා ගන්නවා. බලන්න මේ විදිහට ලබා ගැනීම තුල පුතේ මේ සමීකරණය තුල ඇල්ෆා හා බීටා පදත් අඩංගුයි. ඒ දෛශික හා බී දෛශිකත් අඩංගුයි. මොනවද මෙයා තුල අන්තර්ගත පුතේ? ඇල්ෆා හා බීටාත් අන්තර්ගත වෙනවා. ඒ දෛශික හා බී දෛශිකත් අන්තර වෙනවා. ඊට පස්සේ මේකට ප්‍රමේය ලියන්න පුළුවන් තත්ත්වයට පත් කරන්නේ කොහොමද? වරහණක් වතාවක් ඒ දෛශික ධන වරහණක් වතාවක් බී දෛශික සමානයි බිඳුව කියලා ගත්තා. එතකොට පළවෙනි වරහණ තුලට ලැබෙන්නේ සමස්ත නියතයන් ටිකක්. දෙවෙනි වරහණ තුලට ලැබෙන්නේ සමස්ත නියතයන් ටිකක්. හැබැයි මේක ලියන්න කලින් අපි මේ ප්‍රකාශනයේ පරිවර්තනය කරා සමානයි බිඳුව තත්වයට. සමානයි බිඳුව තත්වයට පරිවර්තනය කරලා තමයි පුතේ මේ ටික අපි ලියන්නේ. ඊට පස්සේ පළමු වරහණ වෙනම බිඳුවට සමාන කරා දෙවන වරහණ වෙනම බිඳුවට සමාන කරා. ඒ දෙන්න සම්බන්ධ වුණේ හෝගෙන් නෙමේ හාගෙන්. සුළු කරගෙන ගිහිල්ලා ඇල්ෆා වලට උත්තරයක් හොයන්නත් පුළුවන් වුණා. බීටා වලට උත්තරයක් හොයන්නත් පුළුවන් වුණා. තේරුණාද ඒ ගානේදී අපි කරපු දේ? ආයෙත් ආරම්භයට ගියොත් එන්නකො මුල්ම රූප සටහනට පුතේ. එන්නකො මුල්ම රූප සටහනට. මෙතනදී අපි ආරම්භයේදීම කලේ පුතා මෙන්න මේ කොටස සමානයි ඇල්ෆා වතාවක් මේ සමස්ත රේඛාව කියලා ගත්ත එක. ඊළඟට කරේ මෙන්න මේ කොටස සමානයි බීටා වතාවක් සමස්ත රේඛාව කියලා ගත්ත එක. මෙන්න මේ කොටස සමානයි ඇල්ෆා වතාවක් සමස්ත රේඛාව. මෙන්න මේ කොටස සමානයි බීටා වතාවක් සමස්ත රේඛාව කියලා ගත්තා. ඊට පස්සේ මේ කොටසයි සම්බන්ධ කරලා සම්බන්ධතාවයක් ගත්තා. ඒ සම්බන්ධතාවයෙන් පිළිතුරු ලබා ගත්තා. පැහැදිලිද? හරි. හොඳට මේවා තේරුම් ගන්න. දැන් අපි ගානේ අවසාන කොටසත් හදලා බලමු. එහෙනම් පුතේ ඔන්න අවසාන කොටසට උත්තරේ. අපි හොයාගත්ත මතකද EX දෛශිකය සමානයි ඇල්ෆා වතාවක් EC දෛශිකය. මේ ඇල්ෆා වලගේ කීයද ආවේ 3න් 1යි. එහෙනම් EX දෛශිකය සමානයි 3න් 1ක් EC දෛශිකය. අපිට මේකේ දෛශික නැති කරලා ලිය හැකිනේ. ඇයි? විශාලත්ව අතර අනුපාතයත් මේකමනේ පුතේ. දෛශික දෙකක් අතර මේ සම්බන්ධතාවයේ තියෙනවා කියන්නේ ඒ දෛශිකයන්ගේ විශාලත්ව අතර අනුපාතයත් මේකමයි. එහෙනම් මෙතනින් කියවෙනවා මොකද්ද? E වල ඉඳන් x ට තියෙන රේඛාවේ දිග හා E වල ඉඳන් c ට තියෙන රේඛාවේ දිගවල් අතර අනුපාතය 3න් 1යි. පැහැදිලිද? හා මේකෙන් ඔයාලා ලබා ගන්න ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය තමයි පුතේ මෙන්න E මෙන්න x මෙන්න c. E වල ඉඳන් x ට ඒකක 1යි නම් E වල ඉඳන් c ට ඒකක 3යි. ඒ කියන්නේ මේක ඒකක එකක් නම් මේක ඒකක කීයද? දෙකක් වෙනවා. එතකොට නේද E වල ඉඳන් c ට තියෙන සමස්ත ඒකක ගාන 3ක් වෙන්නේ. අපෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ හැටියට එනවා EX අනු XC අනුපාතය EX අනු XC අනුපාතය 1:2ක් කියලා ගන්න පුළුවන්. පැහැදිලිද මගේ දරුවන්ට? හොඳටම තේරුණාද?
හරි. ඕක භාවිතෙන් අවසාන කොටසටත් උත්තරය යන්න. ඊට පස්සේ මතකද ඔයාලට පුතේ bx දෛශිකය සමානයි බීටා වතාවක් bd දෛශිකය කියලා ගත්තා. මේ බීටා වලගේ කීයද? 3න් 2යි. එහෙනම් bx දෛශිකය සමානයි 3න් 2ක් bd දෛශිකය. දෛශික දෙකක් අතර සමානතාවය ඒ රේඛාවන් වල දිගෙහි සම්බන්ධතාවයක් බවට පත් කරන්නත් පුළුවන්. එහෙනම් අපිට මේකෙන් කිය හැකි bx රේඛාවේ දිග සමානයි 3න් 2 වතාවක් bd රේඛාවේ දිග කියලා. හරිද? තවදුරටත් පැහැදිලි කරොත් bx රේඛාවේ දිග bd රේඛාවේ දිගෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ 2 බෙදීම 3යි. පැහැදිලිද? දැන් මේක අපි රූප සටහනක ලකුණු කරොත් පුතේ මෙතන d මෙතන b b වල ඉඳන් ඒකක දෙකක් ගියාම x ලක්ෂය තියෙනවා. b වල ඉඳන් ඒකක තුනක් ගියාම d ලක්ෂය තියෙනවා. එහෙනම් මේක ඒකක 2යි මේක ඒකක 3යි. ඒ නිසා මේක ඒකක 1යි. අවශ්‍ය නම් ලිය හැකි dx අනු xb සමානයි පුතේ 1/2යි. පැහැදිලිද? එහෙනම් මගේ දරුවන්ට පුතේ මේ ආකාරයෙන්ුත් මේ ත්‍රිකෝණය සම්බන්ධ ගැටලුව විසඳන්න හැකියාව තියෙනවා. පුතේ මෙතනදී ගැටලුව මම ඊටාම පොඩිවට ලිව්වේ. කියන්නේ රූල් කිහිපයක ගැටලුවක් නේ. නමුත් මම මේ පැහැදිලි කිරීමේදී කිව්වා ගැටලුවේ අහන ප්‍රශ්න වලටත් වඩා මම මේකෙදි උත්තර දෙන්න හදනවා. මොකද මම ඔයාලට මේකේ සියලුම දේවල් පැහැදිලි කරන්න, තේරුම් කරන්න තමයි ඔට්ටු වෙන්නේ පුතේ. ඒ නිසා ඔයාලා නිවැරදිව මේ ගාන තේරුම් ගන්න පුතේ. අපි තවත් ගණන් හදනවා. මේ ගණන් හදපුවම ඔයාලට මේ පාඩම සම්පූර්ණයෙන් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔයාලා ඔට්ටු වෙන්න, කැප වෙන්න මේ ගාන සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න.